පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයෙන් හදමඩල සූපත් කරන්නට සවන්පත් සිසාරා නැගෙන ධර්ම දේශනය. සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. හැම කල්හිම නින්දා ලැබුවකු හෝ හැම කල්හිම ප්‍රශංසා ලැබුවකු පෙර නොවූ බවත් වර්තමානයේ මෙන්ම අනාගතයේද විද්‍යමාන නොවන බවත් ධර්මයේ සඳහන් වේ. එනිසාවෙන් නින්දා ප්‍රශංසා ආදී අටලෝ දහමින් කම්පාවටපත් නොවි සසර ජය ගනු පිණිසම අද ඔබ සම්බන්ධ වන මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සදැහැති පිනැති ඔබ සැමට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ගුවන්විදුලියේ මේ පැයට නියමිත සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. ඒ අනුව මේ දේශනාව පවත්වන්නට අප සෑම දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළේ මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි සියලු දෙනා ස්වාමීන්ද්‍රයන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. කඩවත පහළබියන්විල පුෂ්පාරාම පාරේ පදිංචි මාර්තු 22 වන දිනට 67 වැනි ජන්මදිනයේ සමරන විශ්‍රාමික හෙද නිලධාරිනී වජිරාකාර්ය වසම් මහත්මිය ප්‍රධාන පින්වත් පිරිසත්, අතුරුගිරිය පෝරේ පදිංචි චින්තක රණසිංහ, ධනංජය රණසිංහ, චන්දිමා රණසිංහ යන අය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත්, නුගේගොඩ පදිංචි අශෝක ජයසුමන මහතා එම මහත්මිය සහ පවුලේ පින්වත් පිරිසත්, පානදුර ගල්තුඩේ සමගි මාවතේ පදිංචි රම්‍යා දමයන්ති මහත්මිය ඇතුළු දූදරු පිරිසත්, පානදුර පින්වත්තේ පදිංචි විශ්‍රාමික ගුරු වීරසිංහ ශ්‍රීමති ද සිල්වා මහත්මියගේ දූදරු පිරිසත්, මාතර හා කඩවත පදිංචි පින්වත් පිරිසකුත් මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි දැන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදු නාද නංවා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා. සාදු සාදු. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් හිත නිවාගත් ආර්ය මහා සංඝරත්නයටද අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සුපින්වත්නි, මේ මොහොතේ හැමදිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට, බණ අහන්නටයි. අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන සදැහැති පින්නතුන්ගේ නම් සඳහන් කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා දේශනාව කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට සුදුසු කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ජීවමාන වෙන්න අවස්ථාවක් හදාගන්න පිරිසක් විදිහට උන්වහන්සේ දේශනා කරන අපිට හැම වෙලාවකම තමාගේ පැත්තෙන් හැම වෙලාවකම හිතන්න කියලා. ඒ කියන්නේ අත්ත සරණාන අනඤ්‍ය සරණ. මහණෙනි, තමාව සරණ කරගන්න, තමාව දූපතක් කරගන්න කියලා තමයි බුද්ධ දේශනාව පටන් ගන්න. ඒ වගේම කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි, තමන් කෙරෙහි අනුකම්පා මාත්‍රයක් හරි තියෙනවා නම්, තමන් ගැන මොකක් හරි අනුකම්පා මාත්‍රයක් හරි තියෙනවා නම් පින්වත්නි, ඔබට ඊටාම සෙනෙහසින් කියන්න තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි තමන් ගැන අනුකම්පා මාත්‍රයක් හරි තියෙනවා නම් ධර්මයේ හුරු කරන්න පින්වත්නි. මොකද ඉස්සරහට ධර්මයේ නැති වුණොත් එහෙම රැකවරණයක් නැහැ. මේ වෙන දේවල්, මේ අත්දකින සිද්ධි, අපි මේ එදිනෙදා මුහුණ දෙන සිදුවීම්, මේ සියල්ල එක්ක අපට තේරෙන එක දෙයක් තියෙනවා. අනාගතයේ ධර්මයේ නැති වුණොත් බටහිර විද්‍යාවකට රැකවරණයක් හදන්න බෑ කියන එක. ඒ නිසා පින්වත්නි, රැකවරණේ තියෙන්නේ ಗುಣධර්මත් එක්ක විතරයි. ಗುಣධර්ම දියුණු වෙන තරමට පුද්ගලයාගේ රැකවරණය හැදෙනවා. ඒක බුද්ධ දේශනා ගණනාවකින් අපට විස්තර කරලා කියන්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ නම තමයි චිත්ත ව්‍යාපාද සූත්‍රය. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, හිත හැදුන් නැත්තම්, හිත හදාගෙන ඉන්න බැරි වුණොත් එහෙම එයාගේ කාය කර්ම දූෂණය වෙනවා කියනවා. කාය කර්ම දූෂණය වෙනකොට වචී කර්ම දූෂණය වෙනවා කියනවා. වචී කර්ම දූෂණය වෙනකොට පින්වත්නි මනෝ කර්ම දූෂණය වෙනවා කියනවා. මනෝ කර්ම දූෂණය වෙනකොට පින්වත්නි මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා කියනවා. මරණාසන්න මොහොතේ සිහි මුලා වෙලා මිය ගියොත් දුගතිය යනවා කියනවා. ඒක හරියට පින්වත් මහණෙනි, උන්වහන්සේ දේශනා කරනවා, ඒක හරියට හොඳට වහලේ සෙවිලි කරලා නැති වුණොත් එහෙම පින්වත්නි පරාල දූෂණය වෙනවා කියනවා. පරාල දූෂණය වෙනකොට පින්වත්නි බිත්ති දූෂණය වෙනවා කියනවා. බිත්ති දූෂණය වුණාට පස්සේ අවුරුද්දක් නම් ඒගේ තියෙන මාස 2-3 කඩා වැටෙනවා. ඒ වගේ මේ හැම දෙයකටම මුල් වෙන්නේ හිත. හිත හදාගන්නේ නැතුව ඇඟ ගැන විතරක් හිතන්න ගියොත් එහෙම ඒ ඇඟ විතරක් හිත ඉන්න ඇඟ ගැනම අවධානය යොමු කර ඉන්න සමාජයේ කඩා වැටෙනවා. ඒ නිසා දැන් මේ දවස්වල පවා අපි අත්දකින මේ ඊටා භයානක මරණ බය, ලෝකේම මරණ බය ඉස්දිරියේ දන ගහලා තියෙන. ලෝකේම තැති අරගෙන තියෙන, විද්‍යාවට විසඳුමක් නැහැ. ඉතින් අනාගතයේ කාලේ මේ වගේ දේවල් තවත් වැඩි වෙනවා. ඒක තමයි අභාග්‍ය සම්පන්න දේ.
දැන් බටහිර විද්‍යාව කියනවා දැන් උත්තර ධ්‍රවයේ අයිස් කුට්ටි දිය වේගන යනවා උෂ්ණත්වයේ වැඩි වෙනකොට. දිය වේගන යනකොට ඒගොල්ලෝ අනුමාන කරනවා ඔය අයිස් කුට්ටි වලට යටින් සමහර වෙලාවට අවුරුදු 20000ක් විතර පරණ බැක්ටීරියා තියෙනවලු. අවුරුදු 20000ක් විතර පරණ භයානක බැක්ටීරියා. ඒවා උඩට මතු වුණොත් එහෙම වේගයෙන් වසංගත මාසෙන් මාසෙට වැඩි වෙයි කියලා හිතනවා. එතකොට අනාගතයේ කාලේ ඊටාම සුන්දර කාලයක් නෙමෙයි. අනාගතය ගැන නම් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා පින්වත්නි. ඒකට මේ තාක්ෂණයට විකල්පත් නැහැ. ඒගොල්ලන්ට ප්‍රශංසා කරන්න ඕන මේ සමහර තාක්ෂණික උපකරණ හදපු එක ගැන. අද වුණත් මේ බෞද්ධ ගුවන් විදුලිය ඇහෙන්නේ තාක්ෂණයට පින් සිද්ධ වෙන්නනේ. අපි මේ තාක්ෂණයට ගරහන්නේ නැහැ. හැබැයි පින්වත්නි හිතන්න එපා තාක්ෂණයෙන් මේ ප්‍රශ්න විසඳෙයි කියලා. තාක්ෂණයෙන් පින්වත්නි මේ අපි ඉදිරියේ තියෙන දරුණු ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ධර්මයෙන් බලනකොට හොඳට තේරෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෙඩ වෙන එක ලෝක ධර්මතාවයක්. ලෙඩ වෙන එක කාටවත් නතර කරන්න පුළුවන්ද? බෑ. හැබැයි බටහිර විද්‍යාවටත් ලෙඩට බෙහෙත් හොයාගන්න පුළුවන් වෙයි. ලෙඩ වෙන එක නම් නතර කරගන්න වෙන්නේ. ලෙඩ වෙන එක කාටවත් නතර කරන්න බෑ. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ ඉදිරියේ මිනිස්සු අසරණයි ಗುಣධර්ම නැති වුණාම. මොකද එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඒ ಗುಣධර්ම වලින් ලෙඩ හොඳ කරන්න පුළුවන්. බෙහෙත් බොන්න එපාය ලෙඩ හොඳ වෙන්න. නමුත් ඒ බැලූ බැල්මට අපි ඵලයට ප්‍රතිචාර දක්වන්න ගියාම එහෙම හිතෙන්නේ. නමුත් හේතුඵලවාදීව බලනකොට පින්වත්නි පුද්ගලයා ලෙඩ වෙන්න බලපෑවේ හේතුඵලවාදී න්‍යායක්. දැන් මේ ලෙඩ වෙනකොට පවා මට නම් ධර්මයමයි පේන්නේ. ඒ කියන්නේ ධර්මී කෝණයකින් බලනකොට මං කියන්නේ හැම වෙලාවකම ධර්මයෙන් බලලා ගලපන්න පුළුවන් කියලාමත් නෙමෙයි. එහෙම බැරි අවස්ථා තියෙනවා කියලා මම කියන්නෙත් නෑ. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් ඉතින් බුදුදහමින් හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන්ද කියලා. හැම දෙයක්ම විසඳ ගන්න බැරි වෙයි. හැබැයි ලෝක ධර්මතා ඉදිරියේ පින්වත්නි හයිය හිතක් හදාගෙන ලෝක ධර්මතාවයට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ ධර්මයේ තුලින් විතරයි. දැන් අද වෙනකොට දැන් හිතන්න එපා ඉස්සරහට මේ පිරිත් ටිකක් දාලා මේ පවතින තත්ත්වවලට යහපතක් වෙයි කියලා. දැන් අපි හිතමු දැන් මේ පහුගිය කාලේ ඇති වුණ වෛරස් රෝගී තත්ත්වයට පවා ලංකාවම ලෑස්ති වුණේ මොකටද? රතන සූත්‍රය සජ්ජායනා කරන්න. ඒක ඊටාම හොඳ දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳ සත්‍යක්‍රියාවක් තියෙන්නේ. හැබැයි බුද්ධ දේශනාවෙම තියෙනවා පිරිත් බලවත් වෙන්නේ නැති තැන් ගැන. මොනවද? පිරිත් අහන්නේ නැහැ කම්මාවරණ. කර්මයෙන් වැහිලා තියෙන වෙලාවක පිරිතේ බල පිහිටන්නේ නැහැ. කිලේසාවරණ. කෙලෙස් වලින් වැහිලා තියෙන වෙලාවක කොච්චර පිරිත් කිව්වත් yaadෙන්නේ නැහැ පින්වත්. ඒතකොට හේතුඵලවාදීව බලනකොට ඊට වඩා වැඩි දෙයක් තමන්න කරගන්න පුළුවන්. කොහොමද? ඔන්න අද දේශනාව හරීම වැදගත්. ඊට වඩා වැඩි දැන් පිරිත ඊටාම වැදගත් දෙයක්. හැබැයි බුද්ධ දේශනාවට අනුව බලනකොට කර්මයෙන් වැහිලා ගියොත් පිරිත් අහන්නේ නැහැ. අපිට තේරෙනවනේ එතකොට. කිලේසාවරණ කෙලෙස් වලින් වැහිලා ගියාට පස්සේ පිරිත් අහන්නේ අසත්පුරුෂකම් කර කර ಗುಣධර්ම නැතුව පිරිහිච්ච මිනිහෙකුට පිරිත් සූත්‍රයක් කිව්වා කියලා විශාල යහපතක් වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා වෙන්නවත්නි. එහෙම බලාපොරොත්තුවක් නම් හදාගන්න එපා. ඒක විහිළුවක් වගේ දෙයක්. යම් ಗುಣධර්මයක් තියෙන මිනිස්සෙකුට විශාල රැකවරණයක් පිරිත පවා. අනාගතයටත් එහෙමයි. අනාගතයටත් මිනිස්සු ලෙඩ වෙයි, මිනිස්සු පීඩාවටපත් වෙයි, මිනිස්සු විවිධ විදියට අසරණ වෙයි. ඒ අසරණ වෙනකොට පින්වත්නි ಗುಣධර්මයක් තිබුණොත් පින්වත්නි බුද්ධ දේශනාවෙන් පවා රැකවරණයක් තියෙනවා. ಗುಣධර්ම නැති මිනිස්සෙකුට බුද්ධ දේශනාවෙන්වත් රැකවරණයක් නැහැ. විශේෂයෙන්ම මේ සියලු අත්දැකීම් වල අවසාන ඉලක්කය මරණය. මරණය තමයි අවසානික අවස්ථාව. එතකොට මරණය පිළිබඳව තමයි අපේ අභ්‍යන්තර චිත්තසංතානය තුළ තැති ගැනීමක් ඇති වෙන්නේ. ಗುಣධර්ම නැතුව ආර්ථික හයියක් විතරක්ම හදාගන්න. ඊට පස්සේ තමන්ගේ බලය
තමන්ගේ ආර්ථික රටාව, තමන්ගේ දේශපාලන ශක්තිය මේ විදිහට ඉතින් විවිධ පැති ගැන මිනිස්සුන්ට කියන්න පුළුවන්. මේ ටික ඔක්කොම හදාගෙන හිටියොත් පින්වත්නි, ඒ ගත කරන ජීවිතයේ ඇස්සේ ධර්මයට තැනක් ලැබිලා නැත්තම්, ආධ්‍යාත්මයට තැනක් ලැබිලා නැත්තම් ඒ මිනිහා අසරණයි. උදව් කරන්න කෙනෙක් නැති එක ඊට වඩා අසරණයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක තැනක තියෙනවා අර ධනංජානි හොඳටම ලෙඩ වෙනවා. ධනංජානි ලෙඩ වුණාට පස්සේ ධනංජානිගේ ඇඟ ඔක්කොම පිච්චෙන්න පටන් ගන්නවා. ඇඟ පුරාම දැවිල්ලක් ඇති වෙලා බොහෝම විඩාවටපත් වෙනවා. ධනංජානිට තේරෙනවා කවදාවත් දැනුන්නේ නැති වේදනාවක් තමයි අද නම් මේ දැනෙන්නේ. ඒ නිසා මේ දැනෙන දේ නම් හරිම අමුතුයි. මොකක් හරි මේ ජීවිතේ වෙනසක් වෙන්න යන්නේ. කියන්නේ මේ මරණාසන්න වුණාවද්දෝ කියලා තමයි මේ බය වුනේ. ඇඟ පුරාම දැවිල්ලක් ඇති වුණා. ඒක සාමාන්‍යයෙන් එයාට කලින් දැනිලා නැහැ. Tamanගේ ඔළුව හරියට කඹයකින් බෙලලා අර චිටි ගාලා දෙපැත්තෙන් අදිනකොට කඹේ තද වෙනකොට සද්ද එන්නේ. අන්න ඒ වගේ තද කරනවා වගේ දැනෙනවා. දැනෙනකොට Tamanගේ හිස් කවල ගැලවිලා යන්න වගේ වේදනාවක් දැනෙනවා. ඒකට ඔහු අත්දකින්න සිද්ධිය මේක තමයි. ඊට පස්සේ ඊටාම තියුණු පිහියක් අරගෙන ඒ තියුණු පිහියෙන් පින්වත්නි Tamanගේ බඩ තීරු වලට කපනවා වගේ වේදනාවක් දැනෙනවා. යම් මිනිස්සු දෙන්නෙක් 4 දෙනෙක් අරගෙන ගිහින් ගිනි අඟුරු පර්වතයක එහෙට මෙහෙට රෝල් කරනවා වගේ වේදනාවක් දැනෙනවා. මේ විදිහේ අමුතු වේදනා ටිකක් දැනෙනකොට ධනංජානිට හිතුණා මම අසරණයි. ධනංජානිගේ යාළුවෙක් තමයි පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් ගෙදර මිනිහෙකුට කතා කළා. කතා කරලා කිව්වා මට උදව්වක් කරන්න පුළුවන් දැහුවා. මොකද්ද කියලා ඇහුවා. ඉක්මනින් ගිහින් මගේ වචනයෙන් සාරිපුත්තයන් වහන්සේ වන්දනා කරන්න කිව්වා. සාරිපුත්තයන් වහන්සේට වැඳලා කියන්න මේ වඳින්නේ ස්වාමීනි ධනංජානි. ස්වාමීනි ධනංජානි මේ විදියට ලෙඩ වෙලා අසරණ වෙලා ඉන්නවා. ඔබ වහන්සේට පුළුවන් නම් වඩින්න කියලා මතක් කළා කිව්වා. ඒක තමයි යා කියපු සිද්ධිය. මේ වෙලාවේ මේ මිනිස්සයා ගිහින් කමක් නැහැ මේ ලෙඩ ඇඳේ ඉන්න මිනිස්සයාට උදව් කරන්න එපාය කියලා ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ගියා. සාරිපුත්තයන් වහන්සේට වැඳලා මතක් කළා භවත් සාරිපුත්තයන් වහන්සේ මේ වඳින්නේ මම නෙමෙයි. මේ වඳින්නේ ධනංජානි. සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ යාට බණ කියලා තියෙනවා ඒ කාලේ. දැන් බලන්න අතීත කතා ටික කියනවා. ඒ බණ කියද්දී ඔබ වහන්සේ සීලයක් දියුණු කරන්න කියලා තියෙනවා, ගුණධර්ම පුරන්න කියලා තියෙනවා, ධර්මයේ තුල ජීවමාන වෙන්න කියලා තියෙනවා. හැබැයි ස්වාමීනි යාට එකක්වත් කරගන්න බැරි වෙලා තියෙනවා. ස්වාමීනි දැන් ධනංජානි මරණාසන්නයි. ඔබ වහන්සේට විවේකයක් තිබ්බොත් ඇවිල්ලා මුණ ගැහෙන්න කියලා මතක් කරන්න කියලා මාව එව්වා. මං ඒක කියලා යන්න ඔබ වහන්සේ ළඟට ආවේ. දැන් මේ වගේ වෙලාවක කොහොමවත් අසරණයි. දැන් අනික ධර්මයේ හුරු කරන්න කියලා තියෙද්දි මේ මිනිස්සයාට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. සීලයක් දියුණු කරන එකේ වටිනාකම කියලා තියෙද්දි මේ මිනිස්සයාට සීලය දියුණු කරගෙන ඉන්න බැරි වෙලා තියෙනවා. ඒවට යාටත් කතාන්දර ඇති මොනවා හරි කියන්නනේ. දැන් අපි කියනවානේ මිනිසුන්ට සීලයක් දියුණු කරන්න කියලා. එතකොට මොකද කියන්නේ? එතකොට මේ සීලයක් දියුණු කරන්න කියලා අපි කියද්දී අහන අයටත් මොනවා හරි කතාවක් තියෙනවා කියන්නේ. එතකොට සමහර විට කෙනෙක් කියන්න පුළුවන් හාඳුරනේ මේ වැඩ ටික ඉවරුනොත් පුළුවන්. මේ දරුවන්ගේ ප්‍රශ්න ටික ඔළුවෙන් අයින් වුණා නම් හාඳුරනේ පුළුවන් වෙයි. එතකොට ඒ අයටත් මොකක් හරි කියන්න දෙයක් තියෙනවා. සමහර විට ඒ කියන කතාව අසාධාරණ නෑ. හැබැයි අසරණයි. මරණාසන්න වෙලාව. අනේ මම මේ දරුවෝ නිසා තමයි මෙහෙම හිතුවේ. මගේ මේ දෙමව්පියොන්ට මගේ යුතුයකම් ටික කරන්න එපාය. මං ඒ නිසා මෙහෙම හිතුවේ කියලා යන්තම් මොකක් හරි විසඳුමක් හම්බෙයිද? හම්බ වෙන්නේ අසරණයි. ඉතින් සාරිපුත්තයන් වහන්සේට අනුකම්පාවක් උපන්නා මේ මිනිස්සයා මගේ හිතවතෙක්. මේ මිනිස්සයා මම දන්න කෙනෙක්. මේ මිනිස්සයාට මම බණ කිව්වා.
ඉතින් ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ හොඳයි මං වඩින්නම් කියලා මතක් කළා. දැන් ධනංජානි ඇඟේ දැවිල්ලත් එක්ක බොහෝම අමාරුවෙන් විඳවා ඉන්නවා. දැන් ඒ වෙලාවට පින්වත්නි ධර්මයේ මතු කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවද? ලේසි නෑ ධර්මයේ මතු කරගන්න. දැන් එදානම් සාරිපුත්තයන් වහන්සේ ඇවිල්ලා ධර්මයේ මතු කරගන්න උදව් කළා. අද මොනවද කරන්නේ? අද ඕනම් පිරිත් ටිකක් කියයි. අද හාඳුරු කෙනෙකුට අනේ හාඳුරුනේ අපේ අම්මා ලෙඩ වෙලා තාත්තා ලෙඩ වෙලා අපේ ඥාතිවරයෙක් ලෙඩ වෙලා කියලා කිව්වහම අපි මොකද කරන්නේ? අපි ගිහින් පිරිත් ටිකක් කියලා ඉතින් පිරිත් නූලක් ගැට ගහලා එනවා. ඒක හොඳයි. හැබැයි අපි මරණාසන්න වෙනකොට ධර්මී මතු කරලා දෙන්න කවුරුත් නැහැ පින්වත්නි, අසරණයි. සාරිපුත්තයන් වහන්සේ වැඩියා. මොකද සාරිපුත්තයන් වහන්සේ දන්නවා මේ මිනිස්සයා කොච්චර ධර්මී හුරු කරේ නැති වුණත් එක දවසක් දානි හැන්දක් බෙදලා තියෙනවා. ඒ බෙදාපු දානි හැන්ද ගැන හිතලා තමයි උන්වහන්සේ ධනංජානි හොයාගෙන වඩින්නේ. බලන්න සත්පුරුෂයාගේ ගුණය. දානි හැන්දක් බෙදලා තියෙනවා, පූජා කරලා තියෙනවා, සීලයක් දිනු කරගෙන හිටියේ නැති වුණත් කමක් නැහැ. ඒකට කෘතගුණයක් විදියට වඩින්න ඕන. අද නම් කියයි ඒකනේ වාට ඒ කාලේ කිව්වනේ සීලයක් දිනු කරන්න කියලා. දැන් ඉතින් මොනවා කරන්නද කියලා. නමුත් බලන්න මේ සත්පුරුෂයා අන්තිම වෙලාවේ පවා හිත හදන විදිය. ධනංජානි ළඟට යනකොට ඉතින් ධනංජානි අමාරුවෙන් නැගිටින්න හදනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ මතක් කළා ධනංජානි නැගිටින්න ඕනේ මමත් මෙහෙන් වාඩි වෙලා ඉන්නම් ඔයා ඔහොම නිදා ගන්න කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ ගිහින් බණ කියන්න පටන් ගත්තේ නෑ ගිය ගමම්. උන්වහන්සේ ඇහුවා ධනංජානි මේ දවස්වල කොහොමද ඔයාට? ධනංජානි ඔයා බොහොම වේදනාවෙන් ඉන්න බව පේනවා. මේ වේදනාව වැඩි වෙනවද අඩු වෙනවද? මේ විදියට ඉතින් සුවදුක් විමසනකොට කෝ ස්වාමීනි එන්නම වේදනාව වැඩි. ඇඟ පුරාම දැවිල්ලක් තියෙනවා. ස්වාමීනි මගේ කුස තීරු වලට කපනවා වගේ වේදනාවක් දැනෙනවා. දැන් මේකේ වැදගත්ම දේ තමයි පින්වත්නි මේ වේදනාව ඉස්සරහා ධර්මයේ මතු කරගන්න පුළුවන් වෙයිද? ධර්මයේ මතු කරගන්න බෑ. ඒ නිසා පින්වත්නි ප්‍රමාද වෙන්න එපා. ඒක තමයි මේ කියන්නේ. ධනංජානිගෙන් අහනවා ධනංජානි කොහොමද වේදනාව? යට යනවද අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා ස්වාමීනි. හොඳයි වැඩි වෙනවා නම් ධනංජානි ඔයා දැන් බලන්න කෙලින්ම අවංකව කියන විදිය. ධනංජානි මට තේරෙන විදියට ඔයාට නිරේට යන්න කර්ම සකස් වෙලා තියෙනවා. ධනංජානි නිරේ ආදීනව සිහි කරන්න කිව්වා. දැන් නිරේ ආදීනව ගැන උන්වහන්සේ බණ කියනවා දැන්. එතකොට මෙයා හොඳ සිහි කල්පනාවෙන් අහගෙන ඉන්නවා. දැන් වාසනාවකට මේ මිනිස්සගේ කන් දෙක හරි ඒ වෙලාවට ඇහෙනවා. සමහරවිට අපි පිරිත් කියන්න යනකොට ওই මිනිස්සගේ කන් දෙක ඇහෙන්නෙත් නැහැ. හුස්ම වැටෙන්නේ එහෙම් මෙහෙන් හුස්ම වැටීගෙන හුස්ම නවතින්න හදනකොට තමයි අපිට ඇවිල්ලා කියන්නේ. එතකම් බෙහෙත් කරලා අන්තිම වෙලාවේ ඇවිල්ලා කියන්නේ. එතකොට යාට කන් ඇහෙන්නෙත් නැහැ. ඉතින් යාට මොකක්වත් පේන්නෙත් නැහැ. එහෙම සිහි මුලා වෙලා ඉන්න වෙලාවක පිරිත් ටිකක් කියලා මේ වැඩේ නම් විසඳ ගන්න බෑ පින්වත්නි. දැන් මේ කතාවෙන් කියවෙන්නේ නැහැ පිරිත ಗುಣ බල නැහැ කියලා. හැබැයි සත්පුරුෂයාට තමයි පිරිතේ ಗುಣ බලයත් පිටන්නේ. ඉතින් මෙයා මේ වෙලාවේ නිරේ ආදීනව සිහි කරා. සිහි කරනකොට නිරේ ගැන කියලා උන්වහන්සේ කියනවා ධනංජානි නිරේට වඩා හොඳයි කියනවා තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ ಗುಣ කියන්න පටන් ගත්තා නිරේ ගැන කියා. එතකොට යා හිත හදාගත්තා තිරිසන් ලෝකේ. ඔන්න දැන් තිරිසන් ලෝකේ හිත පිහිටවගෙන ඉන්නවා. ඒ ගැන තමයි සිහියෙන් ඉන්නේ. තිරිසන් ලෝකේ ඊට හොඳ තැනක් නෙමෙයි. හැබැයි නිරේට වඩා ඒක හොඳයි නේද පින්වත්නි? නිරේට වඩා තිරිසන් ලෝකේ හොඳයි. තිරිසන් ලෝකේ කියා ඒකේ ආදීනව ඊට පස්සේ ඔන්න පිළිවෙලට එනවා. මේක හරියට ප්‍රතිපදාවක් වගේ පිළිවෙලට ඇවිල්ලා තිරිසන් ලෝකේ දුක කියනකොට තිරිසන් ලෝකේ ආදීනව සිහි කර තිරිසන් ලෝකේ අත්හරින්න පටන් ගන්නවා. තිරිසන් ලෝකේ අත්හැරෙනකොට දැන් මේක ඔක්කොම කරන්නේ මොකෙන්ද? මේ හිතින් වෙන සිද්ධ ක්‍රියාවලිය. දැන් මේ හිත හොඳට හදා ගන්නවා තිරිසන් ලෝකේ ආදීනව ගැන. ආදීනව සිහි කරනකොට උන්වහන්සේ ඔන්න ඒ වෙලාවේ මතක් කරනවා ධනංජානි තිරිසන් ලෝකෙට වඩා പ്രേත ලෝකේ හොඳයි. අන්න බලන්න. අපිට හිතෙන්නේ പ്രേත ලෝකෙට වඩා තිරිසන් ලෝකේ හොඳයි කියලා නේද?
උන්වහන්සේ කියනවා ධනංජානි තිරිසන් ලෝකෙට වඩා പ്രേත ලෝකේ හොඳයි. මොකද දන්නවද පින්වත්නි? තිරිසන් ලෝකේ පිනක්වත් අනුමෝදන් වෙන්න බෑ. හැබැයි പ്രേත කොටස් වලට පින අනුමෝදන් වෙන්න හරි පුළුවන්. ඔය තිරිසන් සත්තු අතර ඉපදුනාට පස්සේ පින අනුමෝදන් වෙන්න බෑ. හැබැයි പ്രേත ලෝකවල උපන්නට පස්සේ පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි අනුමෝදන් වුණාට ඒ පවතින ජීවිතෙන් ගැලවෙන්න බෑ. දැන් සමහර අය හිතනවා අපේ මැරිච්ච අයත් പ്രേත ලෝකේ ඇති දානි ටිකක් දුන්නාම හින් අත මිදෙයි කියලා. අත මිදෙන්න බෑ පින්වත්නි. ඒකට හේතුව තමයි හැබැයි තිරිසන් ලෝකේ උපන් කෙනෙක් සිහි කර කර දන් ටිකක් දෙනකොට සිවුරු පිරිකර ටිකක් පුදනකොට පින්වත්නි ඒ අය ඒ ජීවිතෙන් නම් අත් මිදින්නේ. හැබැයි දිව්‍ය වස්ත්‍ර පහළ වෙනවා. දිව්‍ය භෝජන පහළ වෙනවා. නමුත් එයාගේ කර්ම ශක්තියට අනුව තමයි උපත සකස් වෙලා තියෙන්නේ. ඇයි? භවපච්චයා ජාති. හරි ලස්සන පටිච්ච සමුප්පාද ධර්මතාවයක් තමයි මතුවෙලා තියෙන්නේ. ඒක මේ අපි කරපු පිනකින් වහගන්න බෑ පින්වත්නි. ඒ නිසානේ බුද්ධ දේශනාව හැම වෙලාවකම කියන්නේ තමාව සරණ කරගන්න කියලා. අත්ත දීපා විහෙරත මහණෙනි තමාව දූපතක් කරගන්න කිව්වේ ඒකනේ. ඇයි? එතනින් පස්සේ පින්වත්නි මැරුණට පස්සේ දන් ටිකක් දීලා සුගතියකට අරගෙන යන්න බෑ. මැරිච්ච කෙනා වෙනුවෙන් පින් ටිකක් අනුමෝදන් කළා කියලා සුගතියක උපත සකස් කරවන්න බෑ. හැබැයි උපන් ජීවිතේ වඩා සැපදායක කරන්න ඒක උදව් වෙයි. ඒ නිසා අනුමෝදන් වෙන්න පුළුවන් පින. ඒ නිසා මේ වෙලාවේ පින්වත්නි ධනංජානිට කියනවා ධනංජානි තිරිසන් ලෝකෙට වඩා പ്രേත ලෝකෙ ශ්‍රේෂ්ඨයි. ඔන්න പ്രേත ලෝකය ගැන කියනකොට ධනංජානිගේ හිත പ്രേත ලෝකය ගැන හිතන්න පටන් ගත්තා. එහෙම කියාගෙන එනකොට പ്രേත ලෝකේ ආදීනව කියන්න පටන් ගත්තා. ධනංජානි പ്രേත ලෝකේ කියන්නේ අප්‍රමාණ විඳවන තැනක්, සමහර විට දිග ආයුෂයක් තියෙන තැනක්, සෙම්සොටු ආග්‍රහණය කරන තැනක්, මල මූත්‍ර ආග්‍රහණය කරන තැනක්. මේ විදියට තිරිසන් ලෝකයෙන් අනිත් පැත්තට ඇවිල්ලා പ്രേත ලෝකය ගැන කියනකොට പ്രേත ලෝකේ පවා පිළිකුල් කරන්න ධනංජානි හිත හදා ගන්නවා. ඉතින් මේ විදියට ඇවිල්ලා පින්වත්නි ඔන්න ඊට පස්සේ මනුස්ස ලෝකයේ ගැන ඊට පස්සේ දිව්‍ය තල පිළිවෙලින් ඉහළට යනවා. ඉතින් උඩට යනකොට පින්වත්නි දිව්‍ය ලෝකවල ආයුෂ ඉහළට යන්න තමයි වැඩි වෙන්නේ. අන්තිමටම පරිනිම්මිත වසවර්තියේ ගිහින් ඒක ගැනත් කියලා මේ කාම භවයේ තියෙන කාරණා ගැනත් කියලා දිග ආයුෂය ගැනත් කියලා එතකොට මේ කාමයන්ගේ ආදීනව ගැනත් කියලා මේ ඔක්කොම කියාගෙන යනකොට බ්‍රහ්මතලයේ නවතිනවා. බ්‍රහ්මතලයේ ගැන හිත පිහිටවා ගත්තාම සාරිපුත්තයන් වහන්සේ ධනංජානිට අනුකම්පා කරලා බණ කියලා උන්වහන්සේ වඩිනවා. ධනංජානි මිය යනවා. ධනංජානි බ්‍රහ්ම දෙවිවරු අතර උපදිනවා. නිරේට යන්න භව කර්ම ගති නිමිති පහළ වෙලා තිබ්බ මිනිස්සෙක් පින්වත්නි බ්‍රහ්මතලයට අරන් ගියේ මේ විශ්මිත ධර්මයේ. ඒ නිසා සුගතියකට යන්න මේ ධර්මය උදව් වෙයි. ඒ නිසා හොඳට හිතට ගන්න අනාගතේ සුන්දර නෑ. අනාගත ලෝකේ ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. අනාගතේ මීට වඩා කඩා වැටෙනවා. Tamange හිත හදාගෙන හිටියොත් පින්වත්නි ඒ හිත හදාගන්නේ ඔබට රැකවරණයක් හදලා දෙයි. කොහොමද හරියට? අර චිත්ත ව්‍යාපාද සූත්‍රයේ මතු කරනවා වගේ හිත පිරිසිදු වෙන්න එයාගේ කාය කර්ම નિરાයාසයෙන් පිරිසිදු වෙන්නේ. වචී කර්ම નિરાයාසයෙන් පිරිසිදු වෙන්නේ. මනෝ කර්ම નિરાයාසයෙන් පිරිසිදු වෙන්නේ. එවැනි පිරිසිදු වෙච්ච තැනක් පින්වත්නි සුගතියකමයි උපත සකස් වෙන්නේ. මරණය සුන්දරයිනේ. එහෙම කෙනෙක්ගේ මරණය සුන්දරයි. ඒ නිසා සුගතියකට යන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ ලස්සනට මතු කරලා තියෙනවා. ඒ මතු කරපු සුගතිගාමී ප්‍රතිපදාව තුල ජීවමාන වෙන්න ඔබ තුල කුසලතාවයක් හදාගන්න. පිරිසුදු වෙන පාරිශුද්ධිය විසුද්ධිය තියෙන්නේ අන්න ඒ වැඩපිළිවෙල තුල මිසක් උදේට හොඳට නාගත්තා කියලා සැබෑ පාරිශුද්ධියක් ඇති වෙන්නේ නැහැ. දවල්ට දාඩිය දැම්මාම ඇඟ හොදගත්තා කියලා සැබෑ පාරිශුද්ධියක් ඇති කරගන්න අමාරුයි. චුන්ද කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත්නි. උන්වහන්සේ ලස්සන ධර්මකාරණයක් සිහි කරනවා. චුන්ද කියලා බමුණන්ට කැමති මිනිස්සෙක් උන්වහන්සේ ළඟට එනවා.
ඇවිල්ලා උන්වහන්සේට ගරු කරලා ඊතා ප්‍රියමනාප සොඳුරු කතාබහක යෙදෙනවා. ඒ කතාබහ අතරතුර බුදුරජාණන් වහන්සේ විමසනවා චුන්ද බමුණොන්ට නේද කැමති එහෙමයි. බමුණු දහම තමයි අනුගමනය කරන්නේ. හොඳයි චුන්ද බමුණු පිරිසුදු වෙන්න කිව්වේ කොහොමද? එතකොට එයා කියනවා එයාගේ ප්‍රතිපදාව දිග වැඩපිළිවෙලක් මම ඔබට කෙටියෙන් කියන්නම්. ස්වාමීනි උදේම නැගිටින්න කිව්වා. උදේම නැගිටලා අමු ගොම ගන්න කිව්වා. ඔන්න දැන් පිරිසුදු වෙන ක්‍රමය. අමු ගොම ගන්න බැරි වුණොත් එහෙම අමු තනකොළ අතුරන්න කිව්වා. අමු තනකොළ අතුර ගන්න බැරි වුණොත් එහෙම ඒක කරන්නත් බැරුව වෙලා ගියොත් ගේ මැද ගිනි මැලයක් ගහන්න කිව්වා. ඉතින් මේ විදිහේ දිග ප්‍රතිපදාව. ගිනි මැලයක් ගහ ගන්න බැරි වුණොත් එහෙම ගිනි දෙවියෝ පුදන්නත් බැරි වුණොත් ගේ මැදදී ඉර පායගෙන ඉන්න කලින් එළියට බහින්න කිව්වා බමුණු මට. එළියට බැහැලා ඉරට නමස්කාර කරන්න කිව්වා. ඉරට නමස්කාර කරගන්නත් බැරි වුණොත් ස්වාමීනි ඉරට වැඳ ගන්න බැරුව ඒත් ඉර පෑවුවොත් ඉර පායලා ඉවරයි නම් ස්වාමීනි ඉක්මනින් පැන්කෙන්ඩියත් අරගෙන ගඟට යන්න කිව්වා. ගඟට ගිහින් පව් හෝදා හරින්න කිව්වා. එතකොට බුදුහාමුදුරුවෝ ඒකට ගරහන්න ගියාද? ගරහන්න ගියේ නෑ. ඒ වැඩපිළිවෙලට චෝදනා කරන්න ගියාද? චෝදනා කරන්න ගියේ නෑ. ඔයා අනුගමනය කරන්නේ මහා රූස්ක දුෂ්කර ඊතා භයානක සුගතියක් නැති ධර්ම මාර්ගයේ වැහිලා යන ප්‍රතිපදාවක්. මම මේ කතා කර එකත් අපරාධය ඒව මොකුත් කියන්න ගියාද? උන්වහන්සේ කිව්වා හොඳයි චුන්ද ආර්ය ශාසනය පිරිසුදු වෙන එක නම් ඔයිට වඩා වෙනයි කිව්වා. ආර්ය ප්‍රතිපදාව නම් ඔයිට වඩා වෙනයි පිරිසුදු වෙන පාරිශුද්ධගාමී වැඩපිළිවෙල කිව්වා. එතකොට එයා ඇහුවා හොඳයි ඔබ වහන්සේ මට කියන්න ආර්ය මාර්ගයේ පිරිසුදු වෙන වැඩපිළිවෙල ඔබ වහන්සේ මට කියන්න කිව්වා. දැන් අපිත් ඔය වගේ එකක් නෙමෙයිද හිතන්නේ? හොඳට නාගත්තම පිරිසුදුයි කියලා නෙමෙයිද පින්වත්නි අපේ ඔළුවට එන්නේ? නෑ මම පිරිසුදුයි තමයි. හැබැයි බුද්ධ දේශනාව ගැඹුරින් අවධාරණය කරන ලස්සන ධර්මපරයායක් තියෙනවා. ඒ තමයි හිත පිරිසිදු නොවි ඇඟ පිරිසිදු වුණාම ඒක සැබෑ පාරිශුද්ධිය නෙමෙයි කියන එක. එතකොට අපේ ඔළුවේ වැඩ කරන්නේත් එහෙම නෙමෙයිනේ. ඒ දැන් බලන්න හොඳට ධර්මයෙන් බැලුවාම තේරෙනවා අද වුණත් මිනිස්සු හිතන්නේ සුදු ඇඳම පිරිසුදුයි කියලා නෙමෙයිද? පිරිසුදුයි කියලා. නමුත් සුදු ඇඳත් කමක් නැහැ පින්වත්නි. කළු ඇඳත් කමක් නැහැ. වර්ණය ඇඳුමේ පාට අදාළම නැහැ. කෙටියෙන්ම කිව්වොත් ඇඳුම අදාළම නැහැ. ඇඳුම ආචාර ධර්ම වලටයි සම්බන්ධ. ඇඳුම ආචාර ධර්ම වලට සම්බන්ධ වුණාට විමුක්තියට ඍජු සම්බන්ධයක් ඇඳුමේ නැහැ පින්වත්නි. බාහිය දාරුචීරිය කියන මහරහතන් වහන්සේ දරුපතුරු වලින් ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අනේ ඔබ වහන්සේ බණ කියන්න කියද්දී උන්වහන්සේ කියනවා මේක බණ කියන වෙලාව නෙමෙයි. මේක පිණ්ඩපාතේ වඩින වෙලාව. ඔයාට බණ අහන්න ඕන නම් ටිකක් ඉන්න. නෑ මට බණ කියන්න. මම දුර ඉඳලා ඔබ වහන්සේ හොයාගෙන ආවේ. මගේ යාළුවෙක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා ඔබ වහන්සේ පහළ වෙලා මධ්‍ය මණ්ඩලයේ ඉන්නවා. ඔයා සැබෑ ප්‍රතිපදාවක් නෙමේ අනුගමනය කරන්නේ බුද්ධ කියන වචනේට මම දිව්වේ. සතපුම් ගානක් දුවගෙන ඔබ වහන්සේගේ මුව මණ්ඩල දැකලා ඔබ වහන්සේ ඉදිරියේ බණ අහන්නයි මම ආවේ. මට බණ කියන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක බණ කියන වෙලාව නෙමෙයි. මේක පිණ්ඩපාතේ වඩින නෑ කමක් නෑ බණ කියන්න. එතකොට ආයෙත් උන්වහන්සේ කියනවා නෑ බාහිය මේක බණ කියන වෙලාව නෙමෙයි පිණ්ඩපාතේ වඩින වෙලාව. ඔයාට ඇත්තටම බණ අහන්න ඕමනයි නම් ටිකක් ඉන්න. එතකොට කියනවා මම ටිකක් ඉන්න බෑ මට. මම බයයි. මොකද මගේ ජීවිතේට හානියක් වුණොත් ඒකේ වගකීම මට බාර ගන්න බෑ. බලන්න මේ අප්‍රමාදීකම. දැන් අපිට නම් හිතේ මෙච්චර දුර ඉඳලා ආව නම් ටිකක් ඉන්න බැරිද කියලා. නමුත් එයාගේ අප්‍රමාදීකම බලන්න. මගේ ජීවිතේට හානියක් වුණොත් කවුද ඒකට වග කියන්නේ? එතකොට කියනවා නෑ බාහිය ඔබට එහෙම හානියක් වෙන්නේ නෑ පොඩ්ඩක් ඉන්න. එතකොට එයා කියනවා නෑ මට හානියක් නොවුනත් ඔබ වහන්සේට හානියක් වුණොත් කවුද මට බණ කියන්නේ? එතකොට එයා බුදු කෙනෙක් ගැනවත් දන්නේ නෑ. මොකද්ද දන්නේ නැත්තේ?
බුදුවරුන්ගේ ජීවිතේ එහෙම නැති කරන්න බෑ කියලාවත් එයා දන්නේ නෑ. සංසාරේ පුරුද්ද මතු වුණා බුද්ධ කියන සංඥාවට. ගුණධර්ම පුරාගෙන ආපු අයනේ. බුදුරජාණන් වහන්සේ බැලුවා ඇවිටිලි කර කරා බණ කියන්න කියන මේ අමුතු ඇඳුමක් ඇඳගත්ත මිනිහා කවුද කියලා. එතකොට උන්වහන්සේ දකිනවා කෙටියෙන්ම වදාළ ධර්මය අවබෝධ කරගන්න අය අතර අග්‍ර මුනිවරයා මං ඉස්සරහා පෙනී ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ බණ කියන ඉරියව්වකින් නෙමෙයි ධර්මයේ මතු කළේ. පාත්‍රයේ අතේ තියාගෙන බණ කිව්වා. පාත්‍රයේ අතේ තියාගෙන බණ කියනකොට බණ කිව්වා කියන්නේ මේ පැය ගණන් නෙමෙයි. විනාඩියෙන් දෙකෙන් ධර්මපරයයක් මතු කළා. බාහිය දැක්කොත් දැක්ක විතරයි, ඇහුවොත් ඇහුවා විතරයි. එතන මේ සුතේ සුත මත්තං භවිස්සති කියලා ජනප්‍රිය ගාථාවක් තියෙන්නේ. එතනම අතහරින්න ඒවා උපාදානය කරගන්න එපා. අතීතයට යන්නත් එපා, අනාගතයට යන්න. මේක ඇත්තටම හකුලලා කිව්වොත් ඔබට එක වචනයකින් මට ඒක කියනවා නම් ඉන්ද්‍රිය සංවරය ගැන ගැඹුරු බණක් කිව්වා. පද 4කින් කියලා ඉවර වෙනකොට එහෙම දන ගහලා වාඩි වුණා. වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ ඒ බීදියේම වාඩි වෙලා ඉද්දී ඉදිරියට පිණ්ඩපාතේ වැඩම කළා. එයා මිය ගියා. ආය උපතක් කරා ගියේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දහම් සභාවේදී මතක් කළා. ඇඳුමක්වත් තිබ්බද පින්වත්නි? ඇඳුමින් පාරිශුද්ධත්වයේ තීරණය කරගන්න බෑ පින්වත්නි. ඇඳුම කියන්නේ ආචාර ධර්ම වලට සම්බන්ධ දෙයක්. ඇඳුම විමුක්තියට සම්බන්ධයි නම් පටාචාරාව ඇඳිවතත් නැතුව විහාරෙට එද්දී බුදුහාමුදුරුවෝ මතක් කළේ නැගණිය වාඩි වෙන්න අපි කතා කරමු. අපි කතා කරමු. මේ ධර්මී තා සුන්දර දෙයක්. මේ ධර්මයට මඟ හැරෙන්න දෙන්න එපා පින්වත්නි. ඔබේ ජීවිතේ මොන විදියටද නැති වෙයිද කියලා ඔබටත් මටත් හරියට ඉලක්කයක් තියාගන්න බෑ. හැබැයි මේ අත්දකින්න සිද්ධි පින්වත්නි, මේ මුහුණ දෙන සිද්ධි નિરાයාසයෙන් ඇති වුණේවා නෙමෙයි. හේතුඵලවාදීව ඇති වුණ සිද්ධිදාමයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. નિરાයාසයෙන් නෙමෙයි. දැන් ඔබට තේරෙනවා ඇති දැනට අවුරුදු 50කට පිටිපස්සට හැරිලා බැලුවොත්, අවුරුදු 50ක් පිටිපස්සට ගිහින් බැලුවොත් එහෙම මෙච්චර මිනිසුන්ගේ කඩාවැටීමක්වත්, මිනිසුන් කායික රෝගී වීමක්වත්, මානසික රෝගී වීමක්වත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහීමක්වත් තිබ්බේ නැහැ කියලා. එතකොට ඔබට පේන්නේ මේ මෑත කාලේ ලෝකේම මරණ බය ඉස්සරහා දන ගහලා තියෙන අවස්ථාවක පවා ඔබට පේන්නේ මේ අත්දකින්න සිද්ධිය, මේ මුහුණ දෙන සිද්ධිය පින්වත්නි, ඊටාම පහළ, ඊටාම වැරදීමකින්, තවත් ඉදිකින් කිව්වොත් Taman මුහුණ දෙන සිද්ධිදාමේ ඉදිරියේ ඊටාම කෙටි සිද්ධියක්, මේකට ප්‍රතිකාර හොයාගන්න පුළුවන්. මේ වගේ අදහසක් ආවට ධර්මයේ බලන කෙනෙකුට, ධර්මයේ කෝණයකින් මේ සිද්ධිය අත්දකින්න කෙනෙකුට පින්වත්නි පේන්නේ මේ හැම වෙලාවකම ධර්මයමයි. ඊටාම සුන්දර ධර්මයක්මයි මතුවෙන්නේ. හේතුව තමයි හේතුඵලවාදීව ගලපනකොට තේරෙනවා අනාගත ලෝකයේ බිහිසුණුයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අධම්මික රාජ සූත්‍රය කියලා ලස්සන දේශනාවක් තියෙනවා. ඔබ අහලා ඇති මේ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජවරු අධාර්මික වෙනකොට, දැන් ඔන්න බලන්න හේතුව මොකද්ද? රජවරු අධාර්මික වෙනකොට, රටක වෙන්න පුළුවන්, ලෝකයේ වෙන්න පුළුවන් පාලනය අධාර්මික වෙනකොට පින්වත්නි, රාජ පුරුෂයෝ අධාර්මික වෙනවා කියනවා. රජවරු අධාර්මික වෙනකොට රාජ පුරුෂයෝ අධාර්මික වෙනවා. බලන්න හේතුඵලවාදීව වෙන්නේ. ලංකාව තවමත් රැකිලා තියෙන පින්වත්නි පුදුමාකාර දෙවියන්ගේ රැකවරණයක් තියෙනවා. ඔබ දන්නවා ඇති මෑත කාලේ සුරක්ෂිතම රටවල් 20ක් වර්ග කරා උඩින්ම ලංකාව තියෙන්නේ. අනාගත ලෝකයේ සුරක්ෂිතම රටවල් 20 අතරින් ඉහළට ලංකාව ආවේ ලංකාවේ මිනිසුන්ගේ මොකක්වත් නිසාත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයක් තියෙනවා. සමහර විට මම කියන එක තවත් කෙනෙක් විශ්වාස කරන්නේ නැති වෙන්නත් පුළුවන්. Taman දකින දෘෂ්ටි කෝණයට අනුව. හැබැයි
ආධ්‍යාත්මිකව ගැලපෙනකොට අපට යමක් තේරෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කරනවා පතිට්ඨිස්සති දේවෙන්ද ලංකායන් මම ශාසනං දේවේන්ද්‍රය ලංකාව රකින්න අනාගත කාලේ ලංකාදීපේ බුද්ධ ශාසනය ස්ථාවර වෙනවා කියලා. ඒ නිසා අපට පේන්නේ නැති දෙවියන්ගේ පුදුමාකාර රැකවරණයක් ලංකාවට තියෙනවා. පුදුම ආධ්‍යාත්මික බලයක් ලංකාව ධාතු මන්දිරයක් වගේ තැනක්. තථාගතයන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ අපි අතර. ඒ නිසා යම්තාක් සුරක්ෂිතයි. ඒ සුරක්ෂිතකම ස්ථාවර කරගන්න තම තමාගේ තුල ධර්මයේ මතු කරගන්න ඕන. නැත්තම් ලංකාදීපය තුල වුණත් සුරක්ෂිත නැහැ. සත්පුරුෂ දෙවියන්ගේ රැකවරණයට පාත්‍ර වෙන්නේ පින්වත්නි ගුණධර්මات එක්ක ජීවමාන වෙච්ච මිනිස්සෙක් විතරයි. දැන් මේ දේශනාවේ බලන්න තථාගතයන් වහන්සේ මතු කරන ලස්සන ධර්ම කාරණය. මොකද්ද මතු කරන්නේ? රජවරු අධාර්මික වෙනකොට පින්වත් මහණෙනි රාජ පුරුෂයෝ අධාර්මිකයි කියලා. දැන් මෙහෙම කියනකොට තව අතිරේක ගැටලුවක් ඇති වෙනවා. මොකද්ද? ඒ අතිරේක ගැටලුව තමයි දියුණු වෙන්න සම්පූර්ණ විභවයක් තිබුණු රටක් ඔබ වහන්සේලා කියන විදිහට එහෙමනේ. දැන් මෙහෙම හිතෙන්න පුළුවන්. ආධ්‍යාත්මික අතිනුත් හොඳයිලු. පාරිසරික අතිනුත් හොඳයිලු. ඉතින් දියුණු වෙන්න විභවයක් තිබුණු රටක් මෙච්චර ණයබරකින් පෙළෙන්නේ ඇයි හාමුදුරුවනේ? ඒක අසාධාරණ ප්‍රශ්නයක් නෙමෙයි. පින්වත්නි දියුණු වෙන්න උපරිම විභවයක් තිබුණු ලංකාව වගේ රටක් කොච්චර ඒක දියුණු වෙලා තිබ්බ තැනක්. කොච්චර දියුණු වෙලා තිබ්බද කියනවා නම් සිංගප්පූරුවේ පාලකයා ඇවිල්ලා කියන්නේ මම ලංකාවක් හදන්නම් මට ඡන්දෙ දෙන්න කියලා. ඒ කියන්නේ දියුණු වෙච්ච රටක්. දියුණු වෙච්ච රටක් මේ බලන්නකො මේ අධම්මික රාජ සූත්‍රය කියන එක නිසා නෙමෙයිද කඩා වැටෙන්නේ කියලා. රජවරු අධාර්මික වෙනකොට රජවරු කියන්නේ අපි මේ දේශනාවෙන් පාලකයෝ ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ කාලවල විවිධ පාලකයෝ අධාර්මික වෙනකොට ගුණධර්ම නැති වෙනකොට පාලකයොන්ට පටු අරමුණක් තියෙනකොට පින්වත්නි රාජපුරුෂයෝ අධාර්මික වෙනවා. රාජපුරුෂයෝ අධාර්මික වෙනකොට පින්වත්නි මහාන බමුණොත් අධාර්මික වෙනවා කියනවා. මහාන බමුණොත් අධාර්මික වෙනවා කියනවා. ඒ කියන්නේ ඕනෑම රටක ආගමික සංස්ථාවට පවා රාජ්‍ය නායකත්වයේ කඩා වැටෙනකොට ඒක බලපානවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලස්සනට මතක් කරන්නේ භික්ෂු සංඝයාට මහණෙනි රජවරුන්ගේ රාජනීතියට අවනත වෙලා ඉන්න නැත්තම් පැවිද්ද කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා Tamanගේ විමුක්තිය හදාගන්න වැඩපිළිවෙලට අනුගත වෙන කෙනෙක් රාජනීතියට අවනත වෙලා නිවිල යන්න රජවරුන්ට අවනත වෙන්න රජවරුන්ගේ ක්‍රමවේදය අගය කරන්න ප්‍රශංසා කරන්න කියන එක නෙමෙයි කියන්නේ. මේ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්ම කාරණයක්. ඒ තමයි Tamanගේ විමුක්තිය හදාගන්න බෑ පාලකයන්ට අවනත නොවුනොත්. ඔවුන් කරන සියලු දේවල් අගය කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මහාන බමුණෝ අධාර්මික වෙනකොට පින්වත් මහණෙනි නියම්ගම් වාසීන් අධාර්මිකයි කියනවා. දැන් ඔබට තේරෙනවා ඇති මේක හේතුඵලවාදීව ගැලපෙන එකක් කියලා. නියම්ගම් වාසීන් අධාර්මික වෙනකොට පින්වත් මහණෙනි චන්ද්‍ර සූර්යා විසමව ගමන් කරන්න කියනවා. ඉරහඳ පවා මේ සමපාතීව සුදුසු විදියට ගමන් කරන්නේ නැහැ කියනවා. ඉරහඳ පවා විසමව ගමන් කරනවා කියනවා. චන්ද්‍ර සූර්යා විසමව ගමන් කරනකොට පින්වත් මහණෙනි නැකත්තරු විසමව ගමන් කරන්න කියනවා. නැකත්තරු විසමව ගමන් කරනවා කියන එක මේක එක කාරණයක් ගොඩාක් විස්තර කරන්න තියෙනවා. දැන් අපිට තේරෙනවා අතීතයේ පෙරදිග දැනුම් සම්භාරයේ තිබිතා ගැඹුරු වැදගත් අවස්ථාවක් තමයි ඔය ජ්‍යොතිෂය සම්බන්ධ සිද්ධිදාමය. අද වෙනකොට අපිට තේරෙනවා රොඩු ටිකක් විතරයි තියෙන්නේ. දැන් ඒක බුද්ධ දේශනාව අගය කරන තැනක හෝ ප්‍රතික්ෂේප කරන තැනක නෙමෙයි ඉන්නේ. හැබැයි අද ඒ කාලේ ඒ බමුණු අතර යෝගීන් අතර එවැනි ක්‍රමයක් තිබ්බා. ඒ ක්‍රමය අදට ගැලපෙන්නේ නැත්තේ පින්වත්නි සමහර වෙලාවට ගුරු මුෂ්ටිය නිසා පරම්පරාවෙන් පරම්පරාවට එනකොට සත්‍ය දේ ආවේ නැහැ. ආවත්
අද වෙනකොට ඒක ගැළපෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ගැළපෙන්නේ නැති පින්වත්නි චන්ද්‍ර සූර්යා විසමව ගමන් කරනකොට නැකත්තරු විසමව ගමන් කරන්න කියනවා. නැකත්තරු විසමව ගමන් කරනකොට එදා ගලපගත්ත ශාස්ත්‍රය අදට ගලප ගන්න බෑ කියනවා. පින්වත්නි නැකත්තරු විසමව ගමන් කරනකොට රෑ දවල් විසම වෙනවා කියනවා. රෑ දවල් ගත වෙන එක විසමයි කියනවා. රෑ දවල් විසමව ගමන් කරනකොට පින්වත්නි මාස අඩමාස විසමව ගමන් කරන්න කියනවා. මාසේ අඩමාසේ හරියට වෙන් කරගන්න බෑ කියනවා. කාලය පිළිබඳ හරියට නිර්ණායක ඉදිරිපත් කරගන්න බෑ කියනවා. අද මුහුණ දෙන්නේ මේක නෙමෙයිද? මාස අඩමාස ඒ කියන්නේ විසමව ගමන් කරනකොට පින්වත්නි ඍතු විසම වෙනවා කියනවා. අද කාලෙට වහින්නේ නෑ නේද? කාලෙට පායන්නේ නෑ නේද? පායන්න ඕන කාලේ වහිනව නේද? වහින්න ඕන කාලේ පායනව නේද? හේතුව තමයි පින්වත්නි හේතුපාලවාදීව ගලපනකොට තේරෙනවා මාස අඩමාස විසම වෙන්න පින්වත්නි ඍතුව નિરાයාසයෙන් විසම වෙන්නේ. ඔන්න ඔතනින් එහාට කියන කාරණය අදයි හෙටයි හැමදාටම ලස්සනට ගැලපිලෙයයි. සමහර විට අනාගතයේ ලෝකයේම කඩා වැටෙද්දි මේ දේශනා නැති වෙන්නත් පුළුවන්. මේ ධර්මී තව කොච්චර කල් තියෙයිද කියලා හරියට කියා ගන්න අපිට බැරි වුණත් පින්වත්නි මේ අදහස හොඳට ඔලුවට ගන්න. පින්වත්නි ඍතු විසමව ගමන් කරනකොට ඍතු විපර්යාස ඇති වෙනකොට පින්වත්නි වාතය විසම වෙනවා කියනවා. වාතය විසම වෙනකොට පින්වත්නි විසම වාතය නිසා කියනවා දෙවිවරු කිපෙන්නේ. දැන් මේ මම මතු කරන ධර්ම කාරණයක්ද? තථාගතයන් වහන්සේ අධම්මික රාජ කියන සූත්‍රයේදී මතු කරපු හේතුඵලවාදී න්‍යායයි මම මේ ඔබට මට පුළුවන් විදියට තේරෙන විදියට මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාතය විසම වෙනකොට පින්වත්නි දෙවිවරු කිපෙනවා කියනවා. දෙවිවරු කිපෙනකොට පින්වත්නි වලාකුළු අතර ගැටීමක් ඇති වෙනවා කියනවා. ඒ කියන්නේ කාලෙට වහින්නේ නැහැ කියනවා. ඒ ගැටීම ඇති වෙනකොට පින්වත්නි ඒ කියන්නේ වලාකුළු වල විසමපාතී ලක්ෂණ මතුවෙනකොට උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අනාගත ලෝකේ ආහාරයේ විකෘති වෙනවා කියනවා. ආහාරයේ විතරක් නෙමෙයි පින්වත්නි ආහාර රටාවත් විකෘති වෙනවා. අද වෙනකොට විකෘති වෙලා නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාළේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ දීඝනිකායේදී උන්වහන්සේ මතක් කළා පින්වත් මහණෙනි අද තියෙන ප්‍රධාන ආහාරය ඇල්හාලි බත් එක්ක මස් කන එක කිව්වා. එදා තිබ්බ ආහාරය. මහණෙනි අනාගතයේට ඇල්හාලි බත මිනිස්සු අතාරිනවා කිව්වා. අද වෙනකොට ආහාරය අතෑරලා නැද්ද? දැන් සමහර ආහාර දැක්කහම ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? සමහර ආහාර පින්වත්නි වතුරට දැම්මහම කෑමක් වගේවත් පේන්නේ. නැත්තම් ප්ලාස්ටික් වගේ. විකෘති ආහාර රටාවකට මිනිස්සු පෙළඹිලා ඉවරයි. ඒකටත් හේතුඵලවාදී න්‍යායක් තියෙනවා. හේතුව තමයි ලෝක ජනගහනය වැඩි වෙන්න පින්වත්නි කෘත්‍රිම ආහාරවලට ලෝකෙ යොමු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා වලාකුළු විෂමපාතී වෙන්න ආහාර රටාව විකෘති වෙනවා කියනවා. ආහාර රටාව විකෘති වෙන්න පින්වත්නි මිනිස්යාගේ ආයුෂ අල්පායුෂ වෙනවා කියනවා. දැන් බලන්න මේ කාරණේ ලස්සනයි. දැන් මට ඔබට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැම දෙයකටම වඩා බලවත් Tamanගේ හිත. ලෝකේම හැදුනත් වැඩක් නැහැ Tamanගේ හිත හදාගෙන නැත්තම්. Tamanගේ හිත හැදුනොත් හිත තුල ಗುಣධර්ම ජීවමාන වුණොත් පින්වත්නි ඒ ජීවමාන වුණ හිතක් සුගතියකට හරි ඔබව අරගෙන යයි. සුගතියකට හරි ඔබව අරගෙන යයි. ඒකට ප්‍රතිපදාවක් විදියට හුරු කරන්න බැඩපිළිවෙලක් අදම හදාගන්න. කොහොමද හදාගන්නේ? ඔබගේ වන කාර්ය බහුල ජීවිතයේ තුල වුණත් පින්වත්නි දැන් මේ වෙනකොට ලෝකයේම විකල්ප ක්‍රම හොයනවනේ. දැන් උදාහරණයක් විදියට මේ පසුගිය දිනවල ඇති වුණ ලෝකයේ ඇති වුණ මේ කොරෝනා කියන වෛරස් තත්ත්වයේ හිතන්න මිනිස්සු එක එක විකල්ප හොයනවා. නමුත් ආධ්‍යාත්මික විකල්පයක් හෙව්වද කවුරුත්? නෑ.
ආධ්‍යාත්මික විකල්පයක් ඉදිරිපත් කළොත් කෙනෙක් විහිළුවක් කියලා හිතයි. හේතුව තමයි මිනිස්සු හිතන්නේ භෞතික දියුණුවත් එක්ක හදාගත්ත දේවල් ටික විතරයි. දැන් මං බෞද්ධ පිරිසක් විදිහටත් බුදුදහම පිළිබඳ විශ්වාසයක් ඇති පිරිසක් විදිහටත් ඔබ කොච්චර කාර්ය බහුල වුණත් හිත වඩන ක්‍රමයක් කියලා දෙන්න. ඒ තමයි මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න. මේක ඉතා සරල පියවරක්. මේ සරල පියවර තමයි දැන් ඔක්කොම කරන්නේ සරල පියවරක් බුදුදහමේ පියවරක් විදිහට මොකක්ද අද වෙනකොට කරන්නේ? අද වෙනකොට කරන්නේ රේඩියෝ එකේ පිරිත් දාලා නිදා ගන්නවා. එතකොට මිනිස්සු හිතාගෙන ඉන්නවා එළි වෙනකන් රේඩියෝ එකේ පිරිත් ටික ගියාම මට යහපතක් කියලා. පිරිත යහපතක් කියලා දේශනාවේ මුලින්ම අපි කිව්වනේ. ඒකට තර්ක විතර්ක මතවාද මොකුත් නැහැ. පිරිත තුල විශාල බලයක් තියෙනවා නික්ලේශී බුද්ධ වචන නිසා. ඒක ඒ පිළිබඳ කාටවත් අභියෝගයට ලක් කරන්න බෑ. හැබැයි පිරිත් ටික දාලා නිදාගත්ත මිනිහෙකුට විශාල යහපතක් වෙයි කියලාත් මට හිතෙන්නේ නැහැ. සමහර විට මං සම්පූර්ණම හරිත් නැතුව ඇති. හැබැයි පින්වත්නි ඊට වඩා හොඳ දෙයක් මං ඔබට කියන්නම්. දැන් අපිට මේ සූත්‍රයේ අන්තිමටම කතා කරපු දේශනාවෙන් එක දෙයක් තේරුණා. මොකද්ද? මේක හේතුඵලවාදීව වෙනවා කියලා. ඊටා වැදගත් දෙයක් තමයි පින්වත්නි ඔබේ හිත රැකගන්න වැඩපිළිවෙලක් හදාගන්න එක. උදේන්ම අවදි වෙලා හොඳට වතුර එකක් බොන්න. උදේන්ම නැගිටලා ඔන්න බලන්න වඩන්න ප්‍රතිපදාවක් හුරු කරන්න පුංචි වැඩපිළිවෙලක් මං අද ඔබට කියලා දෙනවා. උදේන්ම නැගිටලා වතුර එකක් බීලා එහෙම ඇඳේ වාඩි වෙන්න. වෙනද 5ට නම් නැගිටින්නේ 5ට 10ක් තියලා අද ඉඳලා නැගිටින්න. ඔබට රැකවරණයක් තියෙන ප්‍රතිපදාවක් මේ ධර්මයෙන් බලලා අපි කියන්නේ. 5ට 10ක් තියලා නැගිටින්න 5ට නැගිටින මිනිස්සෙක්. මොකද මේකට විනාඩි 6-7ක් ඇති. හොඳට වතුර එකක් පානය කරලා ඇඳේම වාඩි වෙන්න. ඇඳේම වාඩි වෙලා පින්වත්නි හොඳට හිතන්න මම සුවපත් වෙන්න ඕන. මම සුවපත් නොවුනොත් මම නිසා තව අය ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනියෙන් මම සුවපත් වෙන්න ඕන. මගේ හදවතේ තියෙන රෝග තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි කාරණේ මම සුවපත් වෙන්න ඕන. මම සුවපත් වෙන එක මම කරගන්න ඕන දෙයක් කියලා හොඳට Tamanට මෙත් සිත වඩන්න. මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, ශාන්ත සුවයටපත් වෙම්වා කියලා දෙවතාවක් විතර Tamanට මෛත්‍රිය වඩන්න. එහෙම වඩලා හොඳට හිතින් අදිෂ්ඨාන කරන්න පින්වත්නි. මම කොච්චර සුවපත් වුණත් වැඩක් නැහැ. වටේ ඉන්න අය සුවපත් නොවුනොත් ඒ නිසා මම ලෙඩ වෙන්න පුළුවන්. වටේ ඉන්න අයගේ හිත සිදුරු වෙලා නම්, හිත තුවාල සහිතයි නම් ඒ තුවාල මටත් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මගේ අවටින් අයත් සුවපත් වෙන්න ඕන කියලා අර මෛත්‍රිය වඩන ක්‍රමයට මෛත්‍රිය වඩන විනාඩි 5ක් යයි ඕකට. එතන බුද්ධ දේශනාවේ තියෙන ක්‍රමේ ඊටාම දුෂ්කරයි වගේ නම් මුල් කාලේ පුළුවන් කරන්න අවට සිටින සියලු සත්වයෝ ඊට පස්සේ අපි අර මෛත්‍රිය වඩන පිළිවෙලක් තියෙනවනේ දිසා වශයෙන් වඩන ක්‍රමයක් නෙමෙයි. එතකොට ඊටාම සරලව වඩන්න පුළුවන්. අවට සිටින සියලු සත්වයෝ මේ ගමේ සිටින, මේ නගරයේ සිටින, මේ පළාතේ සිටින, මේ රටේ සිටින, ලෝකයේ සිටින. මොකද ලෝකයේ සුවපත් නොවුනොත් එහෙම ලෝකයේ සුවපත් නොවීම නිසා මම ලෙඩ වෙනවා කියන එක අත්දකින්නව නේද අද? ඒ වගේම ඇසට පෙනෙන සියලු සත්වයෝ, ඇසට නොපෙනෙන සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා හොඳට සමවදින්න මෛත්‍රියට. දැන් කෙනෙක් කියන්න පුළුවන් හොඳයි දැන් මෛත්‍රිය වැඩුවා කියලා මගේ කයට කොහොමද සුවපත් වෙන්නේ? පින්වත්නි අපි හේතුඵලවාදීව කතා කරගෙන ඉනකොට කිව්වා පෘථුවිය විෂමව ගමන් කරන්නකොට ඒක මිනිස්සයට බලපානවා කියලා. පින්වත්නි මෛත්‍රී සිතින් ස්වභාව ධර්මයත් එක්ක සමවදින්න පුළුවන්. මේ ලෝකේ කර්මයයි ධර්මයයි ස්වභාව ධර්මයයි කියන්නේ ඊටාම සාධාරණව මිනිසුන්ට බලපෑම් කරන ධර්මතා. ස්වභාව ධර්මයත් එක්ක හොඳට සමවදින්න මෛත්‍රී සිතින්. එතකොට මේ හැම වෙලාවකම ඔබේ හිතින් එළියට යන්නේ ශක්ති විශේෂයක්. ඒක බුදුදහමත් පිළිගන්නවා, ලෝකයේත් පිළිගන්නවා.
සිතුවිලි වල ශක්ති විශේෂයක් තියෙනවා කියලා. ඒ ශක්ති විශේෂයේ ලෝකයේත් එක්ක පෘථුවියත් එක්ක සමවදිනකොට සමපාත වෙනවා. එහෙම කරලා තව පියවරක් මම ඔබට කියන්නම්. හොඳට ඒ ඇඳේම වාඩි වෙලා පුළුවන් නම් හොඳට පොළොවට කකුල් දෙක තියෙන විදියට වාඩි වෙලා හොඳට ආස්වාස කරන්න ප්‍රාස්වාස කරන්න. ආනාපාන සතියේ පියවර 4500ක් කියන්න පුළුවන් එක එක විදියට. තථාගතයන් වහන්සේගේ ධර්මයට මේක ලස්සනට ගැළපිලා යන එකක් මං කියන්නේ. හොඳට ආස්වාස කරන්න ප්‍රාස්වාස කරන්න ආස්වාසයේ දිහා බලාගෙන කරන්න. එහෙම කරන ගමන් පින්වත්නි හොඳට ආස්වාස 1යි ප්‍රාස්වාස 1යි මේ විදියට 8ට ගණන් කරන්න. හරිම ලේසි. ආස්වාස 1යි ප්‍රාස්වාස 2යි කියලා නෙමෙයි. ආස්වාස 1යි ප්‍රාස්වාස 1යි. ආස්වාස 2යි ප්‍රාස්වාස 2යි. මේ විදියට 8ට ගණන් කරන්න. ඊට පස්සේ ආයෙත් තව පියවරක් අවශ්‍ය නම් තව වෙලාව තියෙනවා නම් විනාඩි 6-7කටනේ අපි මේක හුරු කරන්න කියන්නේ. ඊට වඩා හුරු කරන කෙනෙක් ඉන්නවා නම් එයා අඩු කරන්න ඕනේ කාලය. නමුත් මොකක්වත් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් නැතුව පිරිත් ටිකකින් විතරක් යහපතක් වෙයි කියලා හිතන කරුණාවන්ත පින්නතුණ්ඩයි මේ අපි කියන්නේ. ඊට පස්සේ පින්වත්නි හොඳට ආස්වාස අරගෙන ඒ කියන්නේ දිග ආස්වාසයක් අරගෙන හිර කරගෙන ඉන්න තප්පර 3-4ක් විතර. හිර කරගෙන ඉඳලා ප්‍රාස්වාස කරනකොට මම සුවපත් වෙනවා කියලා අදිෂ්ඨාන කරන්න. ආස්වාස කරනවා තප්පර 3-4ක් විතර හිර කරගෙන ඉන්නවා. එතකොට ඔබට පීඩනයක් දැනෙනවනේ. හොඳට ප්‍රාස්වාස කරනකොට ඒ පීඩනේ නැති වේගන යනකොට හිතන්න මම සුවපත් වෙනවා කියලා. මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් මේ විදිහට පියවර ගාණක් කියන්න පුළුවන්. මේ විදිහේ ප්‍රතිපදාවක් තිබ්බොත් ඒක ඔබටත් යහපතක් වෙයි. රටටත් යහපතක් වෙයි. අනාගතයේ විශ්වයෙන් ඇතිවෙන අභියෝගයක් තියෙනවා නම් ඒ අභියෝගයේ ඉදිරියේ ශක්තිමත් හිතක් තියාගෙන මුහුණ දෙන්න හිතක් හැදෙයි පින්වත්නි. ඒ නිසා බුද්ධ දේශනාවට අනුව ගලපලා හිත හදාගන්න දක්ෂ වෙන්න. මේ ගෙවෙන කාලය ගැන කම්පාවක් වේදනාවක් පසුතැවීමක් ඇති කරගන්නේ නැතුව මුහුණ දෙන හැම අත්දැකීමක්ම ධර්මයේ තුලින් බලන්න. ධර්මයේ තුලින් බලලා ධර්මතාවයක් මතු කරගන්න දක්ෂ වෙන්න. මේ මුහුණ දෙන සිද්ධිය හැම වෙලාවකම කමඨහනක් විදියට ධර්මයේ මතු කරගෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සැබෑ පිළිසරණේ හදාගත්ත බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න වීරිය වඩන්න කියලා කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කරන ගමන් අපි දේශනාව නිමා කරනවා. හැම දිනාටම Tamanගේ සුවපත් භාවයේ පිණිස මේ බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දායකත්වයේ කඩවත පහළ බියන්විල පුෂ්පාරාම පාරේ පදිංචි 2023 වෙනි මාසේ 22 වන දිනට 67 වන ජන්මදිනයේ සමරන විශ්‍රාමික හෙද නිලධාරිනී වජිරා කාර්යවසම් මහත්මිය විසින් දායකත්වයේ දරනවා. පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. SLD අල්විස් වීරසිරිවර්ධන පියතුමාටත් යූජේන් නෝනා රුද්‍රිගු මෞතුමියටත් බන්දුල කාර්යවසම් ස්වාමි පුරුෂයාටත් ඉන්දික සමීර පුතණුවන් ඇතුළු නමින් මියගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීමට අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒ වගේම චෙනුලි විදස්නා, ඒ වගේම සුපුලි සාරණ්‍යා, තිමන්‍යා කුලදිනී, ඒ වගේම සෙනල් විරද කියන තමන්ගේ මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් දේශකයන් වහන්සේ වූ අපටත් ආශිර්වාද කරන අදහසත්, ඒ වගේම රන්මුතුගල මහවිහාරාධිපති පූජ්‍ය සීලගම විමල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අදහසින් මේ ධර්ම දේශනාවට දායකත්වය දරලා තිබෙනවා. ඒ වගේම අතුරුගිරිය පෝරේ පදිංචි චින්තක රණසිංහ, ධනංජය රණසිංහ, චන්දිමා රණසිංහ කියන පින්වතුන් ප්‍රධාන පවුලේ හැම දෙනාම මැදිහත් වෙලා අද මේ දේශනාවට දායකත්වයේ දරනවා. මියගිය මීට වසර 13කට පෙර මිය පරලෝකීය තමන්ගේ රණසිංහ පියතුමා ඇතුළු පවුලේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා කරන්න අවස්ථාවක් කරගෙන තිබෙනවා. සුජීවත්ව සිටින පාගොඩ අනුත්තරා මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්නටත්
දේශකයන් වහන්සේට ආශිර්වාද කරන්නටත් පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්නටත් මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. නුගේගොඩ පදිංචි අශෝක ජයසුමන මහතා සහ මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම දායකත්වයේ දරනවා. මියගිය ඒ මහත්මාගේ පරලෝසපත් දෙමව්පියන් වන සුගතානන්ද ජයසුමන පියතුමාටත් සුසීමා ජයසුමන මෑණියන් ප්‍රධාන මියගිය ඥාතිවරුන්ටත් මහත්මියගේ නමින් මිය පරලෝකීය කොලීන් පෙරේරා පියාණන් සහ ජෙනට් පෙරේරා මෑණියන් ඇතුළු සියලු ඥාතිවරුන්ටත් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පවුලේ සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ධර්මඥානෙ පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම පානදුර ගල්තුඩේ සමගි මාවතෙහි පදිංචි රම්‍යා දමයන්ති මහත්මිය ඇතුළු දරු පිරිස විසින් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. වසර 4කට පෙර මිය පරලෝකීය හඳුන්ගේ පුෂ්ප කුමාර වංශකීර්ති මහත්මයාට අනුමෝදනා කරන්නටත් වසර 21කට පෙර මිය පරලෝකීය ඩී මහතන්ත්‍රී තමන්ගේ ආදරණීය මෑණියන්ට අනුමෝදන් කිරීමත් වසර 15කට පෙර මිය පරලෝකීය එම්.ටී. මිත්‍රපාල තමන්ගේ පියාණන්ට අනුමෝදන් කිරීමත් වර්ග පරම්පරානුගතව මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. පෙබරවාරි මාසයේ උපන්දිනයේ යෙදුණු කල්පේෂ් සහ චිරාන් කියන මුණුබුරන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඩිහේන් සහ ඕස්ට්‍රේලියාවේ සිටින මිෂික කියන තමන්ගේ මුණුබුරාටත් මිහිල කියන තමන්ගේ මුණුබුරු මිනිබිරියන් හැම දෙනාටම ආශිර්වාද කරන්න අවස්ථාවක් කරගෙන තියෙනවා. පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්නටත් ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ආශිර්වාද කරන්නට එතුමිය දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ වගේම පානදුර ප්‍රදේශයේ පින්නතුන් පිරිසක් දායකත්වයේ දරනවා. පානදුර පින්වත්තේ පදිංචි විශ්‍රාමික ගුරු වීරසිංහ ශ්‍රීමතී ද සිල්වා මහත්මිය සහ දූ දරුවන් විසින් දායකත්වයේ දරනවා. මියගිය වීරසිංහ නෝමිස් ද සිල්වා තමන්ගේ පියතුමාටත් දිලිත් අබේ ගුණවර්ධන තමන්ගේ මව්තුමියටත් වීරසිංහ දයාවතී ද සිල්වා තමන්ගේ සහෝදරියටත් වීරසිංහ ජයසේන ද සිල්වා තමන්ගේ සහෝදරයාටත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. 70 වන ජන්මදිනයේ යෙදුණු පානදුර පින්වත්තේ පදිංචි වීරසිංහ ශ්‍රීමතී ද සිල්වා මහත්මියට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමට මේ ධර්ම දේශනාව අවස්ථාවක් කරගෙන තිබෙනවා. මාතර හා කඩවත පදිංචි පින්වත් පිරිසක් විසින් දායකත්වයේ දරනවා. කරුණාවතී ලියනපතිරණ මෑණියන්ටත් වික්‍රමසිංහ මෑණියන්ටත් ඒ පවුලේ අනෙකුත් ඥාතිවරුන්ටත් පියතුමාටත් මියගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් කරන්න අවස්ථාවක් කරගන්නවා. සුජීවත්ව සිටින සියලු දෙනාට අනුමෝදන් කරන්නට මේ දේශනාවේ ආශිර්වාද කරන්නට අවස්ථාවක් කරගෙන තිබෙනවා. ධර්ම දේශනාවට දායකත්වයේ දරපු ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්නිය සැලසේවා. හැම දිනාටම මේ බුද්ධ ශාසනය තුලදීම ධර්මාවබෝධයේ පිණිස මේ පිං බලවත් වේවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගන්නවා. ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට අපි මේ ධර්ම දේශනාවේ පුණ්‍යානුමෝදනාව සිදු කරමු. මේ සියලු දෙනාගේම භවගාමී සසර සුවපත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනයේ ලංකාදීපයේ බොහෝ කල් ආරක්ෂා කරත්වා දෙවියන්ටත් නිවන් පිණිස මේ පින් බලවත් වේවා කියලා අපි සිහි කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවංච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සමහිත සුව පිණිස එයතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.